समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य तिलगस्कोड पुराण विहारයේ ඇතුළු විහාරගමේ ආධිපත්‍ය ධර්ම අතිගෞරවනීය අපේ නායක පාලන වහන්සේගෙන් පළමු කොටම දෙපාරමිත අවසරයි එමෙන්ම ධර්මෝදය පිරිවෙන්පති ප්‍රාණවල බෝධිමළු විහාරාධිපති නම කියන්නට අවසරයි ශාස්ත්‍රපති කුරීගස්තවේ චන්දරත්න අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා වන්දනීය බුද්ධ पूजनीय वूद गौरवनीय महासंघरत्ने नमस्कारයි महत्व युतुकमකට එක්වෙන ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි අද මේ ගමේ විහාරයට
මුළු මහත් සම්බුද්ධ ශාසනයට වැදගත් දවසක්. ගමේ විහාරයේ ශෝභමාන කළ හැම ආකාරයකින්ම ගමේ පන්සල ආලෝකමත් කළ එමෙන්ම සම්බුද්ධ ශාසනයේ ලොකු ඉඩක් පිරිමහන අති ගෞරවනීය මහ තෙරුන් වහන්සේ නමකගේ සංඝ පීතෘන් වහන්සේ නමකගේ සංඝ නේත්‍රුන් වහන්සේ නමකගේ පින්වන්ත උපත සිද්ධ වෙච්ච දිනයකට දවස. ඓතිහාසික දෙල්ගස්වල පුරාණ විහාරයේ ඇතුළු මේ විහාර ගණයේ ආධිපත්‍ය උසුලන ඒ වගේම ප්‍රදේශයේ රටට මහත් සේවයක් ඉටු කළ එමෙන්ම අදටත් ඉටු කරන උඩුබුලක් වෙන පළාතේ අබගමු කෝරළේ ප්‍රධාන සංඝනායක දුරන්දර නම කියන්නට අවසරයි. අති ගෞරවාර්හ දෙල්ගස්ගොඩ ශ්‍රී රතනතිස්සා විධාන ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේගේ පින්වන්ත ජන්මදිනයේ සිද්ධ වෙච්ච අද දවසේ උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ස්වකීය දායක පාරකාදීන්ද එකතු කරගෙන උන්වහන්සේට ආශිර්වාද පිණිස නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප ප්‍රාර්ථනා කිරීම පිණිස සිද්ධ කරන ආදර්ශමත් මහ පින්කම. උන්වහන්සේ වැනි මේ ශාසනයේ මහත් වූ අත්දැකීම් ඇති ඒ වගේම මේ ශාසන ප්‍රතිපදාවේ මහ දැනුම් සම්භාරයක් ඇති නායක මාහිමිපාණන් වහන්සේ නමකගේ ජන්මදිනයේ වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද පිණිස සිද්ධ කරන ධර්ම දේශනාවකට වැඩම කරන්නට ලැබීම ලාභාල වූ අපට ඉමහත් ගෞරවයක් හැටියටයි අපි තාම මේ සිතින් සිත් කරන්නේ. ඒ නිසා ආරම්භයේම අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා අද ජන්මදිනයේ සමරන අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අසිරිමත් ගුණ බලයේ අනුභවයෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් එමෙන්ම සියලුම සම්මාදිට්ඨික දෙවියන්ගේ දේව ආරක්ෂාවත් සැලසීමෙන් උන්වහන්සේ දිවි ගමනේ කළ කුසල මෙන්ම අප කළ කුසලද ආශිර්වාදයක් වීමෙන් උන්වහන්සේට නිදුක් බව වේවා නිරෝගී බව වේවා සුවපත් බව වේවා කායික සුව විඳිමින් මානසික සුව විඳිමින් මේ සම්මා සම්බුද්ධ ශාසනයට බොහෝ වැඩ වඩන්නට තව තවත් සියලු වාසනා භාග්‍ය චිරජීවනය සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ වැනි පරිණත තාම ප්‍රතිබල සම්පන්න මහතෙරුන් වහන්සේ නමකගේ ගෙවත ලබන්නට ඇසුර ලබන්නට පින් ඇති වෙච්ච උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මේ සිද්ධ කරන උතුම් සත්කාරය මුළු මහත් ශාසනයට මුළු මහත් සදහවතුන්ට පවා විශාල ආදර්ශයක් ඒ වගේම මහ ලොකු පණිවිඩයක් සමාජයට සමාජගත කරන වෙලාවක්. කුසේ දසමසක් තියාගෙන ලේ කිරි කරලා පොවලා
ඒ වගේම කැටකුණු වතගාලා මේ හැමදේම කරපු අම්මා වෙනුවෙන් දරුවෝ නොබලන කාලයක දාඩිය හෙලලා නිමාවක් නැති දුක් විඳගෙන දරුවෝ හදපු පියවරුන් ගැන දරුවෝ බලන්න නැති අවස්ථා අහන්න දකින්න ලැබෙන කාලයක මේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මේ යුතුයකම් කරන්නේ නායක හාමුදුරුවන්ගෙන් ලැබිච්ච ධර්මයේ කිරි රස අඳුරන හින්දා. නායක හාමුදුරුවන්ගේ ශාසනිකව තිබිච්ච ලිංගත භාවයේ සෙනෙහස ස්වකීය ශිෂ්‍යවරයන් වහන්සේලා කෙරෙහි පැවතිච්ච පුත්‍ර ස්නේහය නිසා. ඒ නිසා මේ උතුම් වූ පින්කමෙහි මුලපුරමින් කටයුතු කරන අපේ නන්දසාර පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය අපේ මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා අපි උන්වහන්සේලාගේ උතුම් දුර්ලභ වූ මේ පැවිද්ද සියලු ආකාරයෙන් සඵල වේවා. උන්වහන්සේලාගේ ශාස්ත්‍රීය ලෝකයක් ශාසනික දිවි ගමන් මඟ ආලෝකමත් වේවා කියලා අපි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා තබමින් මේ දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙලා සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගෙන කවුරුත් දැන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, අපි හැමෝටම මේ උදා වෙලා තියෙන කාලය මේ ලෝකෙ සිහියක් නැතුව ගෙවපු ජීවිත දිහා ආපහු හොඳට සිහියෙන් බලන්නට කාලයයි. අපි හැමෝටම මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලාවත් තේරුනේ නැති කාලයක් පහුවෙලා ගියේ. දැන් පින්වත්නි, මරණ බය කියන එක ගමක් ගානේ ඇවිල්ලා ගයක් ගානේ ඇවිල්ලා ගෙවල් වලක් පින්වතුනි මිනිස්සේ ගානේ මරණ බය ඇවිල්ලා අපිට මොනවද කරන්න බැරි කිව්ව මිනිස්සුන්ට දැන් නිදහසේ නැහැ තිබ්බට හුස්ම ටිකවත් ගන්න බැහැ. එහෙම බලපුවාම මිනිස්සුන්ට පුළුවන් දෙයක්වත් නැහැ. පින්වත්නි, මේ අපි හැම කෙනෙක්ම මේ රෙදි කඩකින් නහය වහගෙන මේ ඉල්ලන්නේ අමතක කරන්න එපා ජීවිතය කියලා. අපි ඔක්කොම ඉල්ලන්නේ ජීවිතේ මේ තව එක තප්පරයක් හරි තව එක දවසක් හරි මේක දිග්ගස ගන්න නෙමෙයි. මැරෙන්න තව ටිකක් ජීවත් වෙන්න. ඔක තමයි ඇත්ත. පින්වත්නි, හැබැයි මේ අද තියෙන බය අද අපි ඔක්කොම මරණ බය නේ. අද අපි ඔක්කොම මරණ බය හිතුව මනාපේ අපි ඇවිත්තා. දැන් ගෙයි එළියට බහින්න බෑ. අඩුම තරමේ පින්වත්නි, ඛණ්ඩ ඕමනා කරන බඩු ටික ගේන්න ළඟම කඩේට ගියත් අද අපි එන්නේ මරණ බයක. ඇයි එන්නේ බඩුත් අරගෙන මරණිත් අරගෙනද දන්නේ නැහැ. කොච්චරද හිතන්න බලන්න. එදා අපිට බොහෝ කුසල් ප්‍රතිපදාවන් අතරින්ම වැඩ හින්දා. ඇත්තද නැද්ද? එදා අපි මුගකට බොහෝ කුසල් අතරින්ම වැඩ කමට. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. අපි බෞද්ධ නිවසක උදේ හවා බුදුන් වදිනව නෙමෙයිද? ඇත්තටම ඔයාලට වැඩ වැඩිද නැද්ද? වැඩ වැඩි වුණාම ඒක අපේ පොඩි හාමුදුරුවනේ අපිට එක මේ කාරණේ. වැඩ වැඩි වුණාම අපි ඉස්සර වෙලාම අතපහු කරන නතර කරන වැඩේ.
කියන්නේ අපිට වැඩි වුණාම පළවෙනියටම නතර කරන වැඩේ තමයි බුදුන් වදින එක බොහෝට. හැබැයි අපි වැඩි කියලා තේක බොන එක අඩු කරගත්තේ නැහැ. හැබැයි අපි වැඩි කියලා පින්නත් අඩුම තරමේ ටීවී එකේ යන නාට්‍ය 3ක් තියෙනවා නම් ඒකෙන් එකක් හරි නොබලා හිටියේ නෑ. අපිට වැඩි වුණාම අඩුම තරමේ අපිට නාන්න වෙලාව තිබුණා, රෙදි හොදන්න වෙලාව තිබුණා, උයන්න වෙලාව තිබුණා, තේ ටික බොන්න වෙලාව තිබුණා. ඒ විතරක් නෙමෙයි. සපත්තු දෙක පොලිෂ් කරගන්නත් අපිට වෙලාවක් තිබ්බා. හැබැයි අපිට බුදුන් වදින්න විතරක් වෙලාව මදි වුණා. ගෙදර හදන බලවටත් කෑම දාන්න වෙලාව තිබ්බා අපිට. මම මේ කියන්නේ ආපහු ජීවිතය ගැන කියනවා. ගෙදර හදන බල්ලටත් කෑම දෙන්න අපිට වෙලාව තිබුණා නම් හැබැයි අපිට වැඩි හින්දා බුදුන් වදින්න වෙලාව නැති වුණා නම් දැන් කොට මොකද හිතෙන්නේ කොට? මම දන්නවා මේ දෙක සංසන්දනය කරපුවාම ඔයාලට තේරෙනවා ඇති අපි මොනවද මේ කරගත්තේ ජීවිතේ කියලා. දැන් මේ කාරණෙම තේරෙන්නේ නැති අපි විනාශයි කියලා. නේද? අපි වැඩි කියලා ගෙදර ඉන්න බල්ලට කෑම ටික දාන එක නතර කළාද වෙනවද? නතර කළා. ඒක නතර කළේ නැහැ. හැබැයි බුදුන් වහන්සේ ඒක නතර කරපු වෙලාවල් නැහැ. තියෙනවා. ඇයි මොන්නේ? මට එතකොට අහන්න වෙනවා. ඔය අර තරම්වත් බුදුහාමුදුරුවෝ වටින්නේ නැද්ද කියලා. ඒ තරම්වත් වටින්නේ නැද්ද බුදුහාමුදුරුවෝ? හිතන්න බලන්න මේවා කොහොමද? අපි මුලින්ම අතෑරගෙන තියෙන්නේ වටිනම කාරණේද නැද්ද? වටිනම කාරණේ මුලින්ම අතෑරගෙන. සංසාරේ අපිට එකම පිහිට. සසරේ අපිට තියෙන එකම පිළිසඳන. අපි මුලින්ම අතෑරගත්තේ ඒක. පින්වතුනි මම මේ කියන්නේ කමක් නැහැ. ඊයේ වෙනකම් ඔය වැරදුනා කියන්නකෝ. හැබැයි අදින් පස්සේ වැරදිල්ල නම් අය වරදගන්න ආය වරදගන්න එපා. මේ ජීවිතේ මතක තියාගන්න ඔබ අනාථයෙක් වෙලා මැරෙන්න එපා. අපි කවුරුවත් අනාථයෙක් වෙලා මැරෙන්න ඕන අය නෙවෙයි. ඔබ වේවා මම වේවා අනාථයෙක් වෙලා මැරෙන්න ඕනේ නැහැ. බුද්ධ ශාසනයක මේ මනුස්ස භවයක් ලැබපු අපි ඇයි පින්නතුනේ අනාථ වෙලා මැරෙන්නේ? එහෙම වුණාවක් නැහැ. බුදුහාමුදුරුවෝ අවවාද කළේ සනාථා හෝත භික්ඛවේ මා අනාථා අංගුත්තර නිකායේ දසක නිපාතේ නාථකරණ සූත්‍රය. මම කියවන මේ සූත්‍රත් එක්ක කියන්නේ ඒකයි කියවන මේ. බුදුහාමුදුරුවෝ වදාළේ සනාථා හෝත භික්ඛවේ මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. මහණෙනි මේ ශාසනය අනාථයෝ වෙන්න එපා සනාථයෝ වෙන්න කිව්වා. පිටක් හදාගන්න කිව්වා මැරෙන්න කලින්. එයි ශාසනයේ අනාථ වෙච්ච කෙනෙකුට සැපෙන් ජීවත් වෙනවා කියන එකක් නම් උතනකවත් කවදාවත් නෑ. කොහොම හරි වේවා අතීතයේ අපිට හුඟා කුසල අතහැරිච්ච බව පේනවා වැඩි හින්දා. දැන් වැඩි දකින්න. හැබැයි
දැන් වැඩ වැඩිද අඩුද? කියන්න. දැන් වැඩ වැඩිද අඩුද? දැන් වැඩ අඩුයි. දැනුත් ඉතින් වැඩ වැඩි නම් ඉතින් ප්‍රාර්ථනා කරලා හරි කමන්නේ තවත් කොවිඩ් එකක් ගෙන්න ගන්න වටිනවා. එහෙමද කවදා කරන්නේ? ඔයාලට දැන් සමහරවිට අවුරුදු 80යි තාම ඉවර නැහැ. නේ තාම ඉවර නැහැ. ඉවර වෙයිද පින්නන්නේ? ඉවර වෙන්නේ නැහැ. ඒක දන්නවද ඔයාලා? ඒකක් දන්නවා. ඒ කියලා ඉතින් මේ ටික අතහැර ගන්න බෑ. දැන් මොකද්ද මේ අපිට වෙන්නේ? ඉවර වෙන්නේ නැති වැඩ අස්සේ අමතක කරන්න එපා. ඔය තන්ගේ පිට හදාගන්න බැරි වෙමින්. ඔතෙන්දී අපවෙන්න මට බෑ. ඔතෙන්දී අපවෙන්න ඔය තන්ගේ දරුවන්ට බෑ. වැඩ වැඩි කාලෙත් අපිට කුසල අතහැරෙනවා. වැඩ අඩු කාලෙත් මොකද වෙන්නේ? වැඩ අඩු වෙලා විවේකෙ වැඩි වුණාම අනේ බුදුන් වඳින්න තියනවද නේද කියලා ඒක අමතකම වෙනවා. ඒ පරණලාභයක්. අපි නිකන් බලන්න පින්වත්නි මේ කාලේ අපි හැමෝම මරණ බයක් ඉස්සරහම ඉන්නේ. දැන් මේ මරණ බය එනකොට මම දැන් ඔබෙන් දෙයක් අහන්න. මේ ලෝකේ සාතිශය බහුතරය පුදුම බය දෙයක් තියෙනවනේ ඒ තමයි චුතිසිත. පුදුම බය චුතිසිතට. මොකද්ද චුතිසිත කියන්නේ පිටුපත? මරණාසන්න වෙලාවේ ඇති වෙන සිත. ඇයි ඕකට ඔය තරම් බය? මොනවා සිහි වේද? ඉතින් මොනවා සිහි වුණාම මොකද? කොච්චර සිහි වෙන්නේ? දැන් එහෙනම් දැනුත් ඔය කොච්චර දේවල් සිහි වෙනවද? මේ බණ කියද්දි එච්චර හරියක් සිහි වෙන එකේ ඇයි මේ මරණ වෙලාවේ මොනවා සිහි වෙයිද කියලා බය? දුගතිගාමී කියලා. ඒ කියන්නේ අවසාන සිටිවිල්ලට නරක සිටිවිල්ලක් ආවොත් දුගතිගාමී වෙයි කියලා. දැන් ඔයාලට හරි බය නේද? ඉතින් බයද මොකද කරන්නේ? හරි අපි දැන් බයයි මොකද දැන් අපි කරන්නේ? මම මේ කියන්නේ හරියට ධර්මයේ දැනගන්න බණ වගේ බණ කියන්න එපා. පිළිතුරේ චුතිසිත කියන්නේ ඊළඟ භවය තීරණය කරන එකම කාරණය නෙමෙයි. මේක හොඳට නිරවුල් කරගන්න පින්වත්. චුතිසිත කියන එක ඊළඟ භවය තීරණය කරන එකම කාරණය නෙමෙයි. චුතිසිත කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. චුතිසිත කියන්නේ දැන් සිත කියලා අපි හිතන් ඉන්නේ මේ සිත කියන්නේ එකක් කියලා. චුතිසිත කියලා කියන්නේ ওই චුතිසිත කොච්චර වෙලාවක් පවතින? ඔය චුතිසිත කියන එක කොච්චර වෙලාවක් පවතින එකද කියලා බලන්න. මොක හරි කරන්න මේක මේ දැනගන්න බැහැ. ඒ චුතිසිත කියන්නේ කොච්චර වෙලාවක් පවතින එකද? ඔය අපි මෙහි බය වෙලා හිටියා.
වෙලාවල් වෙනත් ඒ හෙට වෙලාවක් නැහැ. ඒ කියන්නේ බත් හැලිය දෙන වෙලාවක් විතරවත් නැද්ද? පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න. සිතක් කියලා කියන එකේ ආයුෂ චිත්තක්ෂණ එකයි. ක්ෂණ එකයි. ක්ෂණයක් කියන්නේ කොච්චරද? ඇසිපිය හෙළන වෙලාව ලක්ෂ කෝටි වාර ගානකට බෙදුවොත් ඊට වඩා අඩු කාලයක් තමයි ක්ෂණයක් කියන්නේ. එහෙනම් ක්ෂණයක් කියන්නේ සිතක්. චුත්ති සිත කියන්නේ ඔන්න ඔය ක්ෂණයක්. දැන් බය වුණා කියලා මොකද කරන්නේ? ඕන් ඒක ඇති වුණා කියලා කියන්න ඕන් කියනකොටත් ඒක කියලා නැති වෙලා තිබුණා. මතක තියාගන්න. චුති සිත කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි පිටවත්. මේවා නිරවුල් කරගෙන යන්න. තොරතෝංචියක් නැතිව සිත් උපදිනවා අපිට. මේ හැම නිමේෂයකම සිතක් උපදිනවා පවතිනවා නැති වෙනවා. ආයලුත් සිතක් උපදිනවා පවතිනවා නැති වෙනවා. ආයලුත් සිතක් උපදිනවා පවතිනවා නැති වෙනවා. ඒ වේගය අපිට හොයන්න බැරි තරම් වේගයක් නිසා අපිට හිතෙන්නේ එක දිගට එක හිතක් පවතිනවා කියලා. ඔය සිත් පරපුරේ උපතට ආසන්න වෙලාවේ ඇතිවන ආරක්ෂණයට ප්‍රතිසන්දිසිත කියනවා. චුත වෙන වෙලාවට ආසන්නම වෙලාවේ ක්ෂණයට කියනවා මොකක් කියලාද? චුතිසිත කියලා. එතකොට ඒ උපත ඒ මරණය අතර අපි කොච්චර වහිනවද? ඒක මොනවද කියන්නේ? ඒකට කියනවා භවන්තසිත කියලා. මොනවද කියන්නේ? ඒකට කියනවා භවන්තසිත කියලා. දැන් මම මේ කිව්වේ චුතිසිතට නෙමෙයි අපි බය වෙන්න ඕන. හොඳයි. චුතිසිතට බය වුණාම කියන්නේ මොනවද කපේ ගන්න? ඔහොම බය වෙන්න පුළුවන් මැරෙන්නේ හෙට කියලා දන්නවනම් දැන් මැරුවොත් මොකද වෙන්නේ? මේ දැන් අපි මේ චුතිසිතට බය වෙන්නේ මෙච්චර මරණය තව එහා කියලා බලනකොට මරණය දකින්න ඕනේ කොහොමද? මේ දැන් කියන්නේ. එතකොට මම මේ කියන්න උත්සාහ කරන වෙන දෙයකට නෙමෙයි. අපි බය වෙන්න ඕන චුතිසිතට නෙමෙයි අතන. අපි බය වෙන්න ඕන මොකටද? අපි බය වෙන්න ඕන මේ දැන් මම හිතන්නේ මොකක්ද අන්න ඒකට. චුතිසිත කියන එක ඒ වෙලාවේ අපිට මොනවද සිහි වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක දැන් වෙනස් කරන්න බෑ. හැබැයි දැන් ඔබට පුළුවන් දැන් හිතන එක වෙනස් කරගන්න. ඒක කරන්න බැහැ. ඒක කරන්න පුළුවන්. හැම මොහොතක් ගානෙම හිත පහළ කරන සිත හොඳ හිතක් නම් කොයි වෙලාවෙ මරුණාද? දැන් අපිට මේ නරකයවත් මතක් වෙයි කියලා බය වෙන්නේ මම ප්‍රශ්න කරනවා. දැන් ඔයත් කොහේ හරි ගමනක් යනවා ওই ගමන් බය දෙකක් කරා. දැන් එක තැනකින් පොලිසියෙන් නවත්තලා කියනවා මට ওই මල පරීක්ෂා කරන්න ඕනේ කියලා. බය වෙන්නේ කවුද? බය නැත්තේ කවුද? කියන්න බෑ. දැන් පාරම පරීක්ෂා කරන්න හදා. මේ මල්ලි කිසිම තහනම් දෙයක් නැහැ කියලා හොද්දටම දන්නවනම් අහුවෙන්න. ඇයි කියලාවත් අහන්න නැතුව අපිට මල්ල දෙන්න බැයිද පරීක්ෂා කරන්න? මල්ල දෙන්න. හැබැයි මේක ඇතුලේ වැරදිලවත් මොකක් හරි එකක් තියෙයිද කියලා සැකයක් තියෙනවා නම් මේ මල්ල පරීක්ෂා කරන්න දෙන්න බයද නැද්ද? බයයි. එයි අත දාපුවම මොකක් හරි අහුවෙන්න බැරි නැහැ. දැන් ඔයත් කිව්වා මැරෙන වෙලාවේ පහළ වෙන සිතට බය. ඔය මොකක් හරි කොහේ හරි යන එක පහළ වුණොත් සිත. ඒ කියන්නේ ඔයත්න්ටම විශ්වාස නැහැ ඔයත්න්ගේ මල්ල ගැන.
ඔය ඇත්තන්ට අපි විශ්වාස නැහැ ඔය ඇත්තන්ගේ කල්ල කියන්නේ. ඇයි? හොඳ ඒවත් හිතුවා. නරක ඒවත් හිතුවා. හොඳ ඒවයි නරක ඒවයි දෙකම හිත මැරෙන කන්නාවා. දැන් මරණාසන්න වෙලාවෙ ඉතින් ඔය කෝ දෙකෙන් කෝකමත් වේද කියන්න බෑ. මම මේ කියන්නේ හෙට ගැන නෙවෙයි ඔබ කල්පනා කරන්න ඕන. මේ ක්ෂණය ගැන කල්පනා කරලා හදාගන්න ජීවිතේ. අපිට හෙට වෙනස් කරන්න බෑ. හැබැයි මේ මොහොත අපිට වෙනස් කරගන්න බැයිද? වෙනස් කරගන්න පුළුවන්. මේ හැම වෙලාවකම මතක තියාගන්න. ඔබට මැරෙන වෙලාවේ පහළ වෙන සිත මොකක්ද? ඒ සිත මොකක් වුණත් අපිට කරන්න දෙයක් නෑ. අපිට දැන් ඒක වෙනස් කරන්න බෑ. හැබැයි දැන් ඔබ කරන දේවල් ඔබට වෙනස් කරගන්න පුළුවන්. මම මේ කරන්නේ හොඳක්ද? මම මේ කරන්නේ නරකද? මේකේ විපාක දුකයිද? මේකේ විපාක සැපදායකද? ඔය දෙක කල්පනා කරලා දැන් කරන දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඔබට මැරෙන වෙලාවේ පහළ වෙන සිත මොකද්ද කියලා අද දැනගන්න බෑ. දැනගත්තත් කරන්න දෙයක් නෑ. හැබැයි දැන් පහළ වෙන දැන් කතා කරන වචනේ අපිට අඳුරගන්න පුළුවන් නේද? මගේ මේ කටින් පිට වෙන්න හදන්නේ මොකද්ද කියලා අපිට දැන් දැනගන්න පුළුවන් නේ. අපි තාම මේ සිහිමුරු ජල්ලා නැහැ. අපි මැරෙන වෙලාවේ මොන සිතක් පහළ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක වෙනස් කරන්නත් බෑ. හැබැයි ඒක වෙනස් කරන්න බැරි වුණාට දැන් ඔබට පහළ වෙන සිත වෙනස් කරගන්න බැයිද? දැන් වෙනස් කරගන්න පුළුවන්. දැන් මේක වෙනස් කරගන්න නැතුව මැරෙන වෙලාවේ මේක වෙනස් වෙන්නේ කියලා මොන ප්‍රාර්ථනාවක් තිබ්බත් ඇතිපලක් නෑ. බොරු වැඩ. මොංගට පුරවක මල්ලකට කොයි වෙලාවෙ අත දාලා ඇදලා ගත්තත් අහුවෙන්නේ මොනවද? මොංගට. කවුරු පුරවක මල්ලකට කවුරු මොන වෙලාවෙ අත දාලා ගත්තත් අහුවෙන්නේ මොනවද? කවුරු. මොංගටයි කවුපි දෙකම දාපු මල්ලකට අත දාපු ගමන් අහුවෙන්නේ ඉඩකඩ වැඩිම මොනව අහුවෙන්නද? වැඩියෙන් තියෙන දේ අහුවෙන්නේ නැහැ. මුංගට වැඩි නම් මුංගට අහුවෙන්න ඉඩ වැඩි. කවුපි වැඩි නම් කවුපි අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් ඔබේ වයස කීයද? ඔය වයස පුරාම පුරවලා තියෙන මොනවද කියලා බලන්න. ඔය වැඩි ටිකක් අහුවේ. වැඩි ටිකක් අහුවෙන්න ඉඩ වැඩි. දැන් හිතෙන්න පුළුවන් නෑ. එහෙම කියන්න බෑ. ඔය කොහේ හරි හොඳ එකක් අහුවොත් එහෙම. ඔය එකත් එහෙමයි හිතමුකෝ. මම දැන් ඔබට කියන්න පරීක්ෂණය. ඔබ ජීවිතේ පින් කරලා නැද්ද? පින් කරලා නැද්ද? දැන් කිව්වනේ පින්නත් නැත්නම් පින් කරන්න ඕනේ කියලා හින්දා. ඉස්සර කිව්වනේ. පින් කීයක් විතර කරලා කිව්වා? 5 10 15 20 ගණන් කරන්න බැහැ. ගණන් කරන්න බැත්තරක් පින්කම් කරලා තියෙනවද නැද්ද? පින්කම් කරලා. ලොකු කුඩා ඕනම එකක්. හොඳයි. මම ඔබට දෙන්නම් තප්පර 30. ඒ තප්පර 30 ඇතුලේ හුස්මක්වත් ගන්නේ නැතුව කල්පනා කරන්න ඉඩක් හදාගන්නේ නැතුව කල්පනා කරගෙන ඉන්න බෑ. ඒ තප්පර 30 ඇතුලේ හුස්මක්වත් ගන්න නැතුව එක දිගට කරපු පින්කම් 20ක් එක දිගට මතක් කරගන්න. හුස්මක්වත් ගන්න බෑ, කල්පනා කරන්නත් බෑ. එක දිගට මතක් කරගෙන යනවා. හරි. දැන් මට කියන්න. එක දිගට හුස්මක්වත් ගන්න නැතුව නිදුකින් මෙනෙහි කරගන්න පුළුවන් වුණාද නැත්නම් එකක් දෙකක් මතක් කරගෙන ආයෙ චුට්ටක් හරි කල්පනා කරන්න පුළුවන්. කියන්නකෝ. එක දිගට සිහි කළාද නැත්නම් එකක් සිහි කරලා අනික කල්පනා කරලා ගත්තද?
දැන් දන්නවනේ උඹ වැඩේ. ඕක උනොත් මැරෙන වෙලාවේ මොකද කරන්නේ? ඒක තමයි කිව්වේ. දැන් තේරුම් ගන්න හොඳට. එහෙනම් අපිට කොතන හරි වැඩේ වැරදිලාද නැද්ද? වැඩේ වැරදිලා. ගණන් කරන්න බැරි තරම් පින්කම් කළයි කියන අයට පින්කම් 15ක් එක හුස්මට සිහි කරගන්න බෑ. එතකොට ඔය කලබලය මරණාසන්න වෙලාවේ දැන් මේ කිසි ගැටලුවක් නැතුව හයිහත්තිය තියෙන වෙලාවේ ඔය හයිහත්තිය නැති වෙලා පින්වත්නි මේ මරණ වේදනාව තියෙන වෙලාවේ අපිට මොනව වෙයිද? මතක් වෙන්නේ නැතිකොට මොකක් වෙයිද අපිට? බය එන්නේ මොකක් එක්කද? බය එන්නේ ද්වේෂයෙන්. දැන් ඉන්නම් පටිඝයකින් මැරෙනවද නැද්ද? පටිඝයකින් මැරෙනවා. මම මේ කියන්නේ පින්කම් කළාට වැඩක් නැහැ කියන එක නෙමෙයි. තියෙන අලාභය තමයි පින්කම් අස්සේ අපි ලොකු අපරාධ ජීවිතේ කරගත්තා. අනුන්ට කරපු අපරාධ නෙමෙයි. කාට කරගත්තද? අපිට කරගත්තු අපරාධ. අර උපද්දවගත්තු පින්සිත කුසල්සිත පිරිසිදුව තියාගත්තේ නෑ. ලෝකෙ නැති ඒවායින් ඒ කුසල්සිත පින්හිත විනාශ කළාද නැද්ද? විනාශ කරගත්තා. දැන් ඕවා ඔක්කොම එකට ඉන්නේ. දැන් ඔක්කොම එකට ඉන්නේ. පින්නතුනේ අල්මාරියක තිබුණු අපිලිවෙලට රෙදි ඕන වෙලාවකට ඕන වස්ත්‍රයක් හොයාගන්න පුළුවන්. පුළුවන් බෑ. එහෙනම් රෙදි ගන්නට විතරක් නැති ගන්න රෙදි පිළිවෙලට අහුරා ගන්න ඕන. මේ කිව්වේ මොකක්ද? පින්කම් කළාට විතරක් නැති හිත පිරිසිදුව තියාගන්න ඕන. තේරෙනවද? අපි මල් නෙලනවා ඕන තරම්. මල් නෙලලා ගොතන්න බලනකොට පින්නතුනේ එක මලක් මෙහි තව මලක් තව කොහෙවත් තව මලක් ඊටත් දෙකක් දැන් මේ මල්නේ ඔය ඇහිදින්න උත්තරට මේ තප්පර දෙකක් දීලා කිව්වේ මල් දෙක එකතු කරගන්න කියලා මාළේ පුතා ගන්න පුළුවන් නේද? බැරි වුණා. ඒ කියන්නේ මල් නෙලලා අඩුවක් නැහැ. හැබැයි මල් අනුපිළිවෙලට අපි tempත් කරගෙන නැහැ. ඒක අනුපාඩු. ඒකින් හොඳට තේරුම් ගන්න. මැරෙන වෙලාවේ පහළ වෙන සිත මොකද්ද කියලා නෙමෙයි අපි බලන්න ඕන පින්වත්නි. මේ මොහොතේ මම කියන්නේ මොනවද? මේ මොහොතේ මම කරන්නේ මොනවද? මේ මොහොතේ මම මගේ හිතෙන් හිතන්නේ මොනවද? හැම වෙලාවකදීම මේ මොහොත ගානේ අපි යහපත්ව පවත්වලා තියෙනවා නම් පින්වත්නි ජීවිතේ හැවෙන්න කාරණයක් අපිට නැහැ. ලස්සන උපමාවක් තියෙනවා. එක ගහක් තියෙනවා පින්වත්නි දීර්ඝතර කාලයක් මුළුල්ලේම උතුරු දිශාවට බර වෙච්ච. උතුරු දිශාවට බර වෙච්ච මේ ගහ කොයි වෙලාවෙ හරි හදිසියෙම කපලා දැම්මොත් එහෙම කොහෙට වැටෙයිද? කොහෙට වැටෙයිද? උතුරු දිශාවට තමයි වැටෙන්නේ. එයි දීර්ඝ කාලයක් මුළුල්ලේ බර වෙලා තිබ්බේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ගහක් තියෙනවා දකුණු දිශාවට බර වෙලා. ඒ ගහ කොයි වෙලාවෙ හරි රෑ හරි දවල් හරි කැපුවොත් කොහෙට වැටෙන්නේ? දකුණු දිශාවට. එයි බර වෙලා තියෙන දකුණු දිශාවට. දැන් ඔයත් බලන්න කපපුවම කොහෙ වැටෙයිද කියලා. තමන් දන්නවනේ තමන් බර දිහා.
මේ මැරෙන වෙලාවේ මොන හිත එනකන්ද කියලා දැන් බලන්න එපා. දැන් බලන්න දැන් මේ මොහොතේ මරුණොත් මම බර කොහෙද? ඒකනේ දැනගන්න ඕනේ. මේක මේ තමන් ගැන නිගමනය කරන්න මැරෙනකන් ඉන්න වෙලාවක් නෑ පින්වත්. මැරෙන්න කලින් තමන් ගැන නිගමනය කරගන්න ඕනද නැද්ද? මැරෙන්න කලින් තමන් ගැන නිගමනය කරගන්න ඕන බුද්ධ ශ්‍රාවකයෙක්. එතකොට හිතන්න බලන්න සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නේද අනේ රෑ නිින්දෙම නම් මං මොකද කියන්නේ මරුණා කවන්නේ ඒ මොකද මේ රෑ මැරෙන එකේ තියෙන වෙනස මට සූත්‍රේ අහුවෙලා නැහැ ඒක වැරද්දක් මොකද කියන්නේ අනේ රෑ නිින්දෙම නම් මං මරුණා කියලා මොකද මේ රෑ නිින්දෙම මරුණා මොකද කියන්නේ ඒ කියන්නේ ඔයාලට මැරෙන්න බය නැහැ. දවල්ට මැරෙන්නයි බය. එහෙමද? මේ කියන්නේ එකක්වත් සිනාවෙන්න නෙමෙයි. ආනන්දයෙන් ප්‍රඥාවට කියනවනේ. මේ හිනාවස්සේ බලන්න හොඳට. හොඳට බලන්න. ඇයි රෑ මැරුණොත් හොඳයි කියන්නේ? මොකක්ද හේතුව? දැනෙන්නේ නැද්ද? මම රෑ මැරුණොත් හොඳයි කියලා කියන්නේ ඇයි? දැනෙන්නේ නැහැ කියලා. ඇයි මැරිච්ච කෙනෙක් ඇවිල්ලා කිව්වොත් නැත්තම්? මම නම් රෑ මැරුණොත් මට මොකුත් දැනුන්නේ නැහැ කියලා. කොච්චර ලාමකද? කොච්චරනම් ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක අද වෙනකොට ශ්‍රාවකයෝ දුෂ්ප්‍රඥද? ප්‍රඥාවන්තයන්ගේ ශාසනයේ හද වෙනකොට කොච්චරනම් බුද්ධ ශ්‍රාවකයෝ තුච්ඡද? තුච්ඡයි කියන්නේ හිස් කියන්නේ. ඒ ඔයත් මිදුවද රැට ඔයත් මිදුර දුර වහලා නිදාගත්තට අපාය දුර රැට වහනවා කියන්නේ. උන් එහෙමනම් කමක් නෑ රැට මරුණා. මේ කියන්නේ සිනහවට නෙමෙයි නැවත කියනවා. අපි රැ ගෙදර දුර වෙනකොට പ്രേත ලෝකෙ දුර වහන්නේ නෑ රැට මැරෙන එක කොයි වෙලාවෙ මැරුණා පින්වත්නි. තමන් බලන්න ඕන තමන් රැස් කළ කර්මය මොකක්ද කියලා. තමන් රැස් කළ කර්මය. ඒක නිසා අනේ මේ රැ මැරුණොත් හොඳයි, දවල් මැරුණොත් හොඳයි, නිින්දෙම මැරුණොත් හොඳයි මේ වගේ හිස් බොළඳ පොඩි ළමයි හඳ ඉල්ලලා අඬන වගේ හිස් ප්‍රාර්ථනා කරන්න එපා. කොයි වෙලාවෙ මැරුණත් මම මැරුණ දෙන්න මම හතර අපාය යන්නේ නැහැ කියලා තමන්ගෙන් නිගමනය කරගන්න මැරෙන්න කලින්. ඒක අනුන් නිගමනය කරාට වැඩක් නැහැ. තමන් ගැන නිගමනය කරගන්න ඕන. තමන් මැරුණොත් දැන් හතර අපාය යනවද නැද්ද කියලා. සමහර වෙලාවකදී පින්වත්නි ආලේ මාංශකුල දෙනවා මෙහි අජරාමර නිවන් සුව කියලා බැනර් ගහලා පින්වත්නි අලවත කොට ඉන්නවා. හැබැයි හරි ලෝටි බොනවා. ඇයි? අනුන් අප වෙලා වගේ පෙන්නුවට තමන් අප වෙලා නැහැ. තමන්ගේ පිට තමන් හදාගන්න නැහැ. ජීවිතේ තේරුම් ගන්න හොඳට. මම මේ කියන්නේ තවමත් ඔබ ප්‍රමාද නැහැ. හැබැයි මෙහෙමම හිටියොත් මේක කරගන්න වෙන්නේ නැහැ. මෙහෙමම හිටියොත් අපිට ලැබිච්ච අවස්ථාවක් එනවා. දැන් මම මේ ශාසනයේ පැවිදි වුණා. අම්මා දාලා ඇවිල්ලා අපච්චිත් දාලා ඇවිල්ලා මම පවුලේ බාලයා මට උරුම යමක් තියෙනවා මහලකුවට නැතත් ඒ ටික පවා දාලා ආවේ මම වැඩ මොකක් කරේ යරන්නකටනේ. මොනවා වුණා මේ අපේ නායක හාමුදුරුවන්ගේ පටන් අපි සියලු දෙනා වහන්සේලා අම්මා අත්තරියනේ බුදුහාමුදුරුවෝ ඉඳලා අම්මා දාලා ආවනේ බුදුහාමුදුරුවෝ ඉඳලා වෙන කවුරුත් හින්දා නෙමෙයි ආවේ. කොච්චර බලවත් දෙයක්ද ඒක. මගේ අම්මා දාලා ආවේ මම බුදුහාමුදුරුවෝගේ පුතෙක් වෙන්න. හැබැයි ඔයාලට ඒක කරගන්න බැරි වුණා. මේ ආසනේ ඉන්න පුංචි හාමුදුරුවන්ටත් ඒක කරගන්න පුළුවන්. වදින්න ඒ කාරණෙත් තිබුණා.
වදාපු අම්මා දාලා බුදුහාමුදුරුවෝ ළඟට ආවා. ඒ හිත කොච්චර දැඩිද? ඒ ශ්‍රද්ධාව කොච්චරද? තමන්ගේ කියලා ඉඳපු යාළුවෝ මේ පුංචි හාමුදුරුවෝ මොනවා වුණත් තමන්ගේ අයියලා මල්ලිලා ඇති, ගෙවල් ළඟ පාත යාළුවෝ ඇති. මේ ඔක්කොම අතහැරලා ආවනේ බුදුහාමුදුරුවන්ගේ පුතෙක් වෙන්න. හැබැයි ඒ ඇවිල්ලා ආපු වැඩේ මගහැරුණොත් අපරාධද නැද්ද? අපරාධේ. ඔයත් එහෙමයි. නිරයෙන් ගැලවිලා, പ്രേත ලෝකින් ගැලවිලා, තිරිසන් ලෝකින් ගැලවිලා, මිත්‍යා දෘෂ්ටි වලින් ගැලවිලා, පුදුම ගැලවිලා නෙපින්නත් මේ බුදුහාමුදුරුවෝ සරණ යන තැනකට ඔයත් ආවේ. සුළුපටු ගැලවිලාද? ඉච්ඡර ගැලවිලා පින්නත් මේ බුද්ධ ශාසනයේ බුදුන් දැක පින්නත් ආපු වැඩේ කරගත්තේ නැත්නම් අපරාධද නැද්ද? අපරාධනේ. තවමත් ප්‍රමාද නැහැ. තවමත් ඔයත් අන්න කරගන්න කාලේ තියෙනවා පින්නත්. හැබැයි ගමන වේගෙන් වෙනස් කරගන්න වෙනවද නැද්ද? වේගෙන් වෙනස් කරගන්න වෙනවා. මේ ඉදිරියට එන්නේ ලේසි කාලයක් නෙමෙයි. මම මේ දේශනාවට මාතෘකා කළා දේශනා පාඩයක්. මේ දේශනා පාඩේ සඳහන් වෙන්නේ පින්නත් අංගුත්තර නිකායේ පංචක නිපාතේ අනාගත භය වර්ගයේ කියලා වර්ගයක් තියෙනවා. ඒ වර්ගයේ සූත්‍රයක් තියෙනවා පින්නත් ද්විතීය අනාගත භය කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේදී පංචමානි වික්කවේ භයානි මහණෙනි බය පහක් තියෙනවා. මේ බය පහ සම්පස්සමානේන දකින්නා වූ භික්ෂුව මේ අනාගතයේ එළඹෙන අද ඇවිල්ලා නැති බය පහක් තියෙනවා. මේ බය පහ දකින්නා වූ එන්න කලින්ම දකින්න ඕනේ හැබැයි. නේද පිළිවෙල? අනාගත බයක් නම් එන්නේ ඒ අනාගත බය ආවට පස්සේ දැනගන්න වැරද්ද නෑ. එහෙනම් අනාගතයේ එන බයක් නම් දකින්නේ එන්න කලින් දකින්න ඕන. මේ බය පහ දකින්නා වූ භික්ෂුව අලමේව බික්කුණා අපමත්තේන ආතාපිනා පහිතත්තේන විහෙරතු. ජීවිතය ගැන පවා තියෙන ආසාව අත්හැරලා අප්‍රමාදීව අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගන්න, අවබෝධ නොකළා වූ නිවන අවබෝධ කරගන්න වීර්ය කරන්න කියනවා. ජීවිතේ පවා අත්හැරලා ඊතරම් වීර්ය කරන්න කියනවා. මරුණොත් කමන්නේ. මේ අනාගතයේ එන බය පහ අද නැහැ. මේ අද නැති මේ බය පහ අනාගතයේ එනවා. ඒ ටික දැනගෙන ඉන්න කලින් මරුණත් කමන්නේ කියලා ඒ වීර්යය ගන්න කියනවා. ධර්මය අවබෝධ කරගන්න නිවන දකින්න. මොනවද මේ අනාගත බය පහ? පළවෙනි මේක කල්පනා කරන්න කියනවා. දැන් මම තරුණයි. මම නම් තරුණයි තමයි. ඔයත් තරුණ කියලා ඔයත් දන්නවා. දැන් මම තරුණයි. සුසු කාලකේසු දේශනාවේ තියෙන දේ මම කිව්වේ. සුසු කාලකේසු හොඳ කළු කෙස් තියෙනවා. අපේ නම් නෑ. නමුත් ඔයත් හංගෙන්නේ තරුණ ගිහියන්ට කල්පනා කරන්න පුළුවන් කාරණේ ඔකනේ. මේ තරුණ කාලේ ඉන්නකොට හොඳට ඇඟට හයිය හතිය තියෙනවා, හිතට හයිය තියෙනවා නේ. කළු කෙස් තියෙනවා, හොද්ද භද්‍ර යෞවනයෙන් මම දැන් යුක්තයි. කල්පනා කරන්න කියනවා තරුණයාට. මොකද්ද? දැන් මම තරුණ වුණාට හැබැයි ඊළඟට එන්නේ මට මොකද්ද? ජරාව කියන්නේ වියපත් කාලය. දැන් මම තරුණයි. දැන් මට ඕන දෙයක් පුළුවන්. හැබැයි මට දැන් ඕන දෙයක් පුළුවන් වුණාට හොඳ භද්‍ර යෞවනය වුණාට මේ ඊළඟට මයි ළඟට එන්නේ වියපත් කාලයයි.
එදාට මට බණ කිව්වට බණ ඇහෙන්නේ. බණ ඇහුවට බණ මතක හිටින්නේ නැහැ. මතක හිටින බණ ටිකක් මෙනෙහි කරගන්න බෑ. පන්සලකට යන්න බෑ. පසඟ පිළිටවල බුදුහාමුදුරුවෝ ඉස්සරහ වැඳ ගන්න බෑ. ප්‍රයක් කෙරෙනකම් පන්සලේ සිල් අරගෙන ඉන්න බෑ. වන්දනාවක ගමනක බිමනක වැඳ පුදා ගන්න හිතුමනා පිට යන්න බෑ. ඔය අතරමඟ කොහේ හරි වැටේ කියලා දැනටත් ගෙවල් දොරවල් වලින් යන්න දෙන්නේ නැහැ නේ සමහර අය නේ. කොහොමද හිරවිලා තියෙන හිරවිලි? දැන් මොකද කරන්නේ? ඔන්න මෙනෙහි කරන්න කියනවා පළවෙනි අනාගත බය. මේ අනාගත බය එනවද නැද්ද? මේ අනාගත බය එනවා. මට මේ අනාගත බයක් වුණාට මෙතන ඉන්න බහුතරයකට මේක තවදුරටත් අනාගත බයක් නෙමෙයි. මේ බණහඬ අප වැඩ පිළිසක් ඒ අනාගත බය වර්තමාන බය බවට පත් වෙච්චයිද නැද්ද? දැන් හැබැයි මොකද කරන්න ඕන? දැන් තීරුම් ගන්න ඕනේ එහෙනම් ඔය ඇත්තෝ මේක තවත් ඉදිරියට තව වැඩි වෙන එකයි වෙන්නේ. දැන් මම වයසයි ඊළඟට තරුණකම එනවා කියන එකක් නෑ. මේනුත් එහාට බැරි එහෙමොත් මිසක ආයෙත් පින්වත්නි පුළුවන් කාලෙ නෙමෙයි එන්නේ. දැන් පුළුවන් කාලෙ ඊළඟට එන්නේ බැරි කාලෙ. මට අප සියලු දෙනා වහන්සේලා ඔයත් මේක දැනගෙන ඉන්න ඕන. දැන් මේ මට පුළුවන් කාලේ ඉඳන් මම ලෝකෙ හැමතැනම රට හැමතැනම බණවලට එකගයි. මට අවුරුදු 70 75 වුණාම අලුත්ගම මහාඳුරු කියන චරිතය දන්නේ නැතුව යනවා මිනිස්සුන්ට. එදාට මතක තියාගන්න. අද මම තරුණ කාලයක පොඩි හාමුදුරුවනේ අද අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ ඉස්සරහා පසඟ පිළිතුවන්න. අද අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ගිලම්පස ටික හදන්න. අද අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ගහක් ගානේ ගිහිල්ලා මලින් මල නෙලන්න. අද අපිට පුළුවන් බුදුහාමුදුරුවන්ට දාසකම් කරන්න. මල්ව අමතල විහාරේ අතු ගහලා සුද්ධ කරලා පෙන් තියලා බුදුහාමුදුරුවන්ට 16ක් වෙන්න අද අපිට පුළුවන්. ඊළඟට එන්නේ බැරි කාලේ. ඒ පුළුවන් කාලේ මේ ටික කරගත්තේ නැත්නම් බැරි කාලේ මොකද වෙන්නේ? එක දෙයයි කරන්න ඉතුරු වෙන්නේ. මොකක්ද? මොකද වෙනවද? පසුතැවෙන්න විතරයි. ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාළේ මා විප්පටිසාරිනෝ අහුවද්ද. පස්සේ පසුතැවෙන්න වෙන්න එපා. පසුතැවෙන්න වෙන්න එපා. හැම වෙලාවකදීම තැවෙන්න ඉඩ හදා ගන්න එපා. පුළුවන් කාලේ හොඳ දේ කියන්න. හොඳ දේ කරන්න. හොඳ දේ හිතන්න. පස්සේ තැවෙන්න වෙන දේවල් පුළුවන් කාලේ කරන්න එපා. පුළුවන් කාලේ ඕන එකක් පුළුවන්. පුළුවන් කාලේ තැවෙන්න જાතු කිව්වොත් තැවෙන්න જાති කළොත් තැවෙන්න જાති හිත හිටියොත් බැරි කාලේ තියෙන ඒවා විඳව ඉන්න. රාත්‍රියේ ගවයෝ දවල් කාපුව වමාර කරනවා වගේ පින්නත් ඉඳන් අපිට ඉතුරු වෙන්නේ ඕකද නැද්ද? ඕක තමයි. ඒ නිසා දැන් කරුණා ඊළඟට වියපත්කම මගේ ළඟට එනවා කියන උදේට තීරු ගන්න කියනවා. අනාගත බය. ඊළඟට මෙනෙහි කරන්න කියනවා පින්නත්නි දැන් මට ලෙඩ අඩුයි. අප්පා බාදෝ හෝති අප්පා තංගෝ සම වේපාකින්නා ගහනියා සමන්නාගතෝ. නාති සීතාය නාචුන්හාය. දැන් මට අල්ප බාධායි. ඒ කියන්නේ ලෙඩ අඩුයි. ලෙඩ නැතුව නෙමෙයි නේ. අපි කාටවත් ලෙඩ නැති දවසක් නෑ. ලෙඩ තියෙනවා. අනේ මට නම් ඉතින් කිසි එහෙම බහිත රෝගයක් නැහැ කියලා කියන අය ඉන්නවා. බණ පොතේ නම් ඉතින් කියන්නේ එහෙම කියනවා නම් මේක යාගේ මොඩකම මිසක වෙන මොකුත්
නෙවෙයි කියනවා. ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් තියෙනවා ඇඟේ ලෙඩ නැත්නම් හිතේ ලෙඩ හරි තියෙනවා. එතකොට දැන් ලෙඩ අඩුයි මොනවද? දැන් ලෙඩ අඩුයි. දැන් පසක පිළිතුවන්නත් පුළුවන්, අද පුදා ගන්නත් පුළුවන්, ධාර්මණ්ඩිය පුදාගෙන භාවනා කරන්නත් පුළුවන්, බණ අහන්නත් පුළුවන්, අත් දෙක බෙවුලන්නේ දාන ටික හදා ගන්නත් පුළුවන්, හදපු දාන ටික බෙදන්නත් පුළුවන්. ආම පුළුවන්. හැබැයි ඊළඟට එන්නේ මොනවද? ලෙඩ. ඊළඟට ඉන්නේ ලෙඩ. වෙනද පුළුවන් කාලේ ඕනනම් රෑ 2ට අවදි වෙලා දාන හදන්න තිබ්බා. දැන් දොස්තර මහත්තයම කිව්වෝ කියනවා නිදි මරන්න බෑ. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? ඔන්න අනාථද නැද්ද? අනාථ. අන්න ඒ අයට තමයි කිව්වේ ජින්න කුංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. මාළු නැති ඉදිච්ච විලනක මාළු කන්න බලන් ඉන්න කොස්වා ලිහිණියට වෙච්ච වැඩේ වෙනවා කියනවා. ලස්සන උපමාවක් නේ. කොස්වා ලිහිණියෙක් ඉන්නවා විලක් ළඟ. මේ විල ටිකෙන් ටික දැන් ඉඳෙනවා පේනවා. අනිත් කොස්වා ලිහිණිය ඉගිලිලා වෙන විල් හොයාගෙන ගියා. හැබැයි මේ කොස්වා ලිහිණිය මොකද කළේ? බෑ මේක තමයි මම උපන්දා ඉඳන් හිටියේ අපේ අම්මා මුත්තා හිටියේ මේක ඉතින් දාලා යන්නේ කොහොමද අරකයි මේකයි කියලා ඔයත් ඔය ඉඳන් ගඩන් ගෙවල් යාම දරුවන්ව බදාගෙන ඉන්නවා කියලා. අන්තිමේදී විල හිඳුණා හිදිච්ච විලේ මාළු නැහැ. ඒ වෙනකොට දැන් කොස්වාලිහිනියක් දිරාපත් වෙලා දැන් ඒ විලේ මාළුත් නැහැ විලේ වතුරක් නැහැ වෙන විලකට ඉගිලෙන්න තතු හයියක් නැහැ. ඒකටම හිර වෙනකම් ජීවිතේ හිර කරගන්න එපා. ඊට කලින් තාම ගැලපෙන්න පුළුවන්. ඊළඟ අනාගත බයක් තියෙනවා. ඊළඟ අනාගත බය තමයි දැන් සුලභ බින්දක්. දැන් ඉතින් අපි කාටවත් අඬ බොන්න අදින්න බලදින්න එහෙම පින්වත්නි තවමත් අඩුවක් පාඩුවක් නැහැනේ. ආම්දුරෝ විච් අපිට පොඩි ආම්දුරෝනේ දන් දෙන්න ඕන තරම් අය ඉන්නවා දැන්. හැබැයි අද අපිට මේ අරුණේ තේරෙන්නේ නැහැ පොඩි ආම්දුරෝනේ මේ අරුණේ ශාසනයේ හොඳට දන්නවා අපේ නායක ආම්දුරෝ අපේ චන්ද්‍රතර පඬිත ආම්දුරෝ මෙම කොහොමද මේ ශාසනය පෙර ගෙවුනේ කියලා. හදාගත්තු දානයක ගේන්න දෙන්නේ නැතුව පොළොවේ ගහපු කාලේ තිබ්බා කියලා දන්නවද නැත්නම්? මේක ඊටත් එහා යනවා පින්නත්. දැන් මේ කාලය මේක තව අවුරුද්දක් විතර අල්ලලා හිටියොත් මිනිස්සුන්ට තියෙයිද අපිට දන් දෙන්න? අපිට දන් දෙන්න තියන මිනිස්සුන්ට කණ්ඩ නැති වෙනවා. තාම අපිට කුස පිරෙන්න දන් දෙන්න මිනිස්සුන්ට තියෙනවා. මේ වෙලාවේ කරගන්න පිනක් කරගන්න ඒ දාන ටික වලදලා. ඔයයන්ටත් එහෙමයි. තාමත් ඔයයන්ට කණ්ඩ තියෙනවා. පින් සිද්ධ වෙන්න පොස් ගහ දෙක තුනක් හරි ඉතුරු නැනේ අපේ ගම්වල. ඒ ටික ඔක්කොම ඉවර කළේ නෑ වෙලාවට. ඒ ටිකක් කපන්න දෙන්නේ. බණසෙවත් කියන්නේ පෙරකොන්න. නේ? පර්මිට් දුන්නා කිව්ව ගමන් පින්නත් කැපුවා බලන්න සාදාන්න හරි කමන්නේ කොස් ගහ කරනවා කියලා කැපුවා. දැන් තිබුණ ගහ නැහැ. දැන් මොන අපි හිතනවා. ඒ හින්දා හැම අතකින්ම සම්පත් විනාශ කරගනිමින් යන පිරිසක්. තවමත් අපිට පහසුකම් තියෙනවා කන්න අදින්න බොන්න ඔක්කොම කාම තියෙනවා. හැබැයි මතක තියාගන්න මේවත් නැති වෙලා මහා දුෂ්කර යුගයේ ඊළඟට අපිට එන්න පුළුවන්. ඒ වායේ යම් පෙරණිමික දැන් අපිට තියෙනවා. ඉස්සර මේ වයෝ දාමලා ගේ වටේ රවුමක් ගිහිල්ලා කොහොම වැන්දෙන දෙකට විතර දේවල් එකතු කරගෙන ආවා. දැන් ඒව නැහැ නේ අපිට. දැන් ඉව නැහැ. හදන දෙයක්වත් පළ දරන්නේ නැහැ. අපි නිරන්තරයෙන් නාටු කියපු දියුල්පත් නැහැ කියලා තේරෙන්නේ නැද්ද? නිතර ගලා බහැපු දී පුංචි ඇලදොල පාරවල් දැන් ඒව ගලා බහින්නේ නැහැ කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් මේ ටික ඔය විදිහටම තියනවා කියනත් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සත්ත සූර්ය යුග්ම සූත්‍රය.
මේ එන්නේ ඉදිරියට එන්න ලේසි නැහැ පින්නත්. දැන් මේ සම්පත්තික තියෙන වෙලාවේ පහසුවෙන් කුස පුරවගෙන පින්නත් මේ කුසලයේ කරගෙන ගැලවිලා ගියොත් මිසක ආය අපිට මේකට ඉඩක් ලැබෙන්නේ නැහැ පින්නත්. ඊළඟට අනාගත බයක් වෙනවා මොකද්ද? තවමත් මිනිස්සු සතුටින් සමාදානෙන් එකිනෙකා එක්ක හරි සතුටින් ඉන්නවා. තාමත් උයා පිළා ගන්න දේ බෙදා හදා ගන්නවා. තාමත් අපි කවුරු හරි කොහේ හරි ගියොත් එයාගේ දේ රකින්න. තාමත් අපි ළඟ ඒක අඩුවැඩි වශයෙන් තියෙනවා. මේ ධර්මශාලාව පිරෙන්න පොයට සිල් ගත්තත් අවමත් කන්න දෙන්න දායකව ඉන්නවා. තාමත් ඉන්නවනේ. ලබන මාසේ මේ ධර්මශාලාවේ 100කට දානයක් කිව්වොත් තාම දාන බාර ගන්න ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා. ඊළඟ පොයට 2000ක් සිල් ගත්තා කිව්වොත් 2000කටම දානෙ කියලා දෙන්න උදේට දවල්ට ගිලන්පස දෙන්න තාමත් පින්වත් මිනිස්සු තාම ඉන්නවා. නැත්තේ නෑ. තාම ඉන්නවා හැබැයි. හැබැයි මේක මේ විදිහටම දිගටම තියෙන්නේ නෑ. අනාගතේ අනුන්ගේ දේ රකින්නවා තියා තමන්ගේ බඩ රැක ගන්න අනුන්ගේ දේ ගහා කාලා මංකොල්ල කාලා විනාශ කරන කාලයක් වෙනවා. එදාට මිනිස්සුන්ට පින්වත්නි සතුටින් සමාදානෙන් ගම්වල ඉන්න බෑ. පුළුවන් තැන්වලට රැකවරණයක් ඇති තැන්වලට යනවා. ඒ තැන්වල මිනිස්සු පිරුණනවා. ඒ පැත්තේ ඉන්න ආම්දුරුන්ටත් බණ භාවනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ටත් ඒ ටික කරගන්නවා මිසක පින්වත්නි බණ භාවනාවෙන් අය කුසල් කරගන්න කාලයක් ඉන්නේ ඔය බය ඊළඟට එනවා. මේක ලේසි නෑ. තවත් බයක් කියනවා. මොකද්ද? අනාගතයේ පින්වත්නි සංඝයා ભેද බිඳ වෙලා යනවා. තාම සංඝයා තවමත් එක්ක කොහේ කරනවා එක්ක විනය කර්ම කරනවා. හැබැයි මේ සංඝ රත්නේ බිඳලා යනවා. ඒවයි පෙර නිමිති YouTube එකේ Facebook එකේ තියෙනවා. අද අපේ මාමුදුරුවන්ට පොයිගේ වෙලා තියෙන Facebook එක. පොයිගේ විසඳන්න විසඳන්න Facebook එක YouTube එක. ලොකු අවස්ථාවක්. තවම අපිට පිහිටක් හදාගන්න පුළුවන් වෙනවා. තවම. හැබැයි හෙට දවස ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මීට වඩා හෙට හොඳයි අපිට කුසල් කරන්න කියලා. එහෙම කාලයක් අය ලේසියෙන් එනවා කියලා එකක් නෑ පින්වත්නි. ಗುಣ වේගින් පිරිහි යනවා. පින්වත්නි කුද්දක නිකායේ සුත්ත නිපාතයේ තියෙනවා පින්වත්නි බ්‍රාහ්මණ ධම්මික කර සූත්‍රය. වයෝවෘද්ධ බ්‍රාහ්මණයෝ ටිකක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් හරි ලස්සන ප්‍රශ්නයක් කරනවා. දීර්ඝ සූත්‍රය. අහනවා බුදුහාමුදුරනේ ඉස්සර බමුණෝ ළඟ තිබිච්ච ಗುಣධර්ම දැනුත් බ්‍රාහ්මණයෝ ළඟ තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා නැහැ කියලා. ඒ බ්‍රාහ්මණයෝ කියනවා ඒ ඇයි කියලා. මොකද උනේ කියලා. එතන ඉඳලා පුදුම දිග ලස්සන විස්තරයක් කරනවා. ඒ සූත්‍රයේ එක තැනක කියනවා බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණ වරුනි ඉස්සර බ්‍රාහ්මණයෝ යාග කළා තමයි කිව්වා. හැබැයි කවදාකවත් ගවයන් ප්‍රදාන කොට ඇති කිසි සතෙක් මෙරුවේ නැහැ කිව්වා. තල ගීතෙල් ඊළඟට පුරක්කම් ආදී නොයේ දේවල් අරගෙන යාග කළා. හැබැයි සත්තු මෙරුවේ නැහැ යාගෙට. සත්තු මෙරුවේ නැහැ. හැබැයි ඒ බමුණන් තුල පවිතු සිටිවිලි ඇති වෙලා ඊළඟට යාගෙට සත්තු මරන්නත් පටන් ගත්තා කිව්වා. මේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය. මේ සූත්‍රයේ මේක තැනක කියනවා හඳුරන්නේ බ්‍රාහ්මණ වරුනි ගවයා කියන්නේ කාටවත් වරදක් නැති සතෙක්. කාටවත් වරදක් නැහැ. මේ ගවයා කිරි දෙනවා, දී දෙනවා, ගිතෙල් දෙනවා, වෙඬරු දෙනවා, මෝරු දෙනවා. මේ ගවයාගෙන් ලැබෙන දේවල් වලින් මිනිස්සුන්ට ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා කිව්වා.
ආයුෂයේ වර්ණයේ සැපේ බලය මේ හතරම උපද්දවපු මේ හතරම මිනිස්සුන්ට දීපු හරකව මරන්නත් මේ මිනිස්සු පටන් ගත්තා කිව්වා. බ්‍රාහ්මණ වරුනි වම් අතෙන් ගවයාගේ අඟ අල්ලගෙන ඒ කඩුව අරගෙන කැත්ත අරගෙන ගවයාගේ බෙල්ලටත් මේ මනුස්ස ජාතිය ඒ කඩුව තිබ්බද කැත්ත තිබ්බද එදා තමයි මිනිස්සු පිරිහෙන්න පටන් ගත්තේ කියනවා. එදා තමයි පිරිහෙන්න පටන් ගත්තේ. කාටවත් වරදක් නැති මිනිස්සුන්ට මෙච්චර හරියක් දීපු ගවයා මරනකොට ඒ ගවයා ඇඬුවා කියනවා. ඒ ගවයාගේ ඇස් වලින් වැටිච්ච කඳුළු චාතුරු මහා රාජික දෙවියෝ දැක්කා කියනවා. එහෙම දෙවියන්ගෙන් පස්සේ ඔහොම බ්‍රහ්ම ලෝකේ දක්වම ඉන්න අය දැක්කා කියනවා මේ ගවයාගේ ඇහෙන් වැටිච්ච කඳුළු. මෙච්චර හරියක් මිනිස්සුන්ට කරපු මෙච්චර දේවල් මිනිස්සුන්ට දීපු. එදා ඒ දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සුන්ට නින්දා කළා කියනවා මනුස්ස ජාතිය නින්දිතයි මනුස්ස ජාතිය ඉවරයි. මනුස්ස ජාතියට නින්දා වේවා කියලා නින්දා කළා කියනවා. කවුද? දෙවියෝ බ්‍රහ්මයෝ. ඔයත් හිතනවද දැන් මිනිස්සුන්ට එහෙනම් සම්මාදිට්ඨික දෙවියන්ගෙන් පිළිපත් පිළිසරණක් ලබන එක ලේසි කියලා? ඕකයි ස්වභාවය කියනවා. ඒ නිසා මේ සියල්ල තවදුරටත් පිරිහෙමින් ඉදිරියට යනවා. ඒ නිසා මෙතනදි කරගන්න කුසලයක් මෙතනදි කරගන්න පිනක් කරගත්තු ඇරෙන්න මෙතනදි ගැලවිල්ලක් ගැලවුණොත් ඇරෙන්න ආයේ මීට වඩා හොඳ අවස්ථාවක් නම් අපිට ලැබෙන්නේ නැහැ පිළිතුරු. මේ අවසාන නැව කියලා හිතාගත්තට කමන්නේ. මේ නැවටත් ඉතින් නැග ගන්න බැරි වුණොත් නම් ආයතර වීමක් ඒ හින්දා අප්‍රමාදී වෙන්න. මේ හැම කාරණයක්ම ඔබට කිව්වේ මෙත් සිතකින්මයි. මේ හැම එකක්ම ඇත්තට කිව්වේ අනුකම්පාවකින්මයි. පින්නතුනේ ගැලවෙනවා නම් ගැලවෙන්නේ. ඒ හින්දා මේ මොහොත කුසලයෙහි අප්‍රමාදී වෙන්න. මේ මොහොත හැම නිමේෂයක්ම ඔබව පරිස්සම් කරගන්න ඔබව රකින්න දෙවියෝ ඉන්නේ. ඔබව රකින්න බ්‍රහ්මයන්ට බෑ. ඔබට ඕන නැත්නම් ඔබ රකින්න දෙවියෝ මොකද වෙනවද? නේද නෝනේ? මාව රකින්නවා නම් නෙවෙයි ඔය ඇත්තන්ට මාව රකින්න හිතෙන්නේ. එහෙම එකක් තියෙනවනේ. ඒක ඔබ රකින්න. බුදුරජාණන් වහන්සේ වදාළේ අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්ඤ සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනඤ්ඤ සරණා. මේක තියෙනවා පිළිබඳව උක්ඛ වේලාපක සූත්‍රය. තමන්ට පිහිට පිළිසරණ වෙන්න අනුන්වත් බලාපොරොත්තු තියාගන්න එපා. තමන්ගේ පිහිට තමන්ගේ පිහිට ධර්මය මුල් කරගෙන තමන් සලසා ගන්න. ඔබට සිත් පහළ වේවා. ඒ සඳහා නිවැරදි දැක්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාව තබමින් අද මේ දේශනාව නිමාවටපත් කරනවා. මේ සියලුම උතුම් මහ පිංකම් සිද්ධ කරගත්තේ දේවගස්තුද පුරාණ විහාරයේ ඇතුළු විහාරගණයේ ආධිපත්‍ය උසුලන අති ගෞරවාර අපගේ ශ්‍රීමත් නායක මහින්පාණන් වහන්සේගේ පින්වන්ත ජන්මදිනය නිමිති කරගනිමින් උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා මාගේ ගුරු දේවයන් වහන්සේ වන අපවත් වී වදාළ ගම්මන්තලාව පුරාණ විහාරය ඇතුළු විහාරයන්හි අධිපතිත්වයේ වූ අපේ අතිගෞරවහාර අවසරයි අලුත්ගම ශ්‍රී චන්දජෝති ප්‍රධාන නායක මාහිමිපාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳන් අපි ඊටාම මේ ශාසනයට එළඹෙන්නට පෙර ආතු අපේ විහාරයේ නායක හාමුදුරුවෝලා සමග
සමීපකම් තිබිච්ච අපේ නායක හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ අපේ අපවත් වෙච්ච නායක හාමුදුරුවෝ දිනක් මගේ අතින් කියලා තියෙනවා විවිධ උන්වහන්සේ දානයකට වැඩපු අවස්ථාවක උන්වහන්සේ හදිසියේ ඊළඟ වෙලා එදා දෙල්ගස්ගොඩ නායක හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ යාම වාහන නැහැ ඒ කාලේ අපේ නායක හාමුදුරුවන්ට වඩින්න අපේ නායක හාමුදුරුවනේ මං වැඩම කරවන්නම් කියලා අපේ නායක හාමුදුරුවන්ව වැඩම කරවගෙන මගේ පන්සලටම අපේ පන්සලටම ඇරලවලා ආපහු වැඩියා කියලා අපේ නායක හාමුදුරුවෝ මං කුඩා කාලේ මට කියලා තියෙනවා අන්න ඒව කවදාකවත් අමතක කරන්න එපා කියලා මම මේක මතක් කළේ උන්වහන්සේ ඒ තරම් ශෝභමාන ගුණ පිළිච්ච උත්තම වහන්සේනමක් කියන්නේ ඒකින්ද අපි උන්වහන්සේගේම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හැටියටම ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේගේ මේ උතුම් කුසල ආශිර්වාදයක් වීමෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් සැලසේවා උන්වහන්සේගේ කායික සුවය මානසික සුවය වඩා වර්ධනය වේවා උන්වහන්සේගේ සියලු උත්තම ප්‍රාර්ථනා සඵල වේවා සසර ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිර්වාණ සම්පත් උන්වහන්සේට අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු උන්වහන්සේ වැනි පින්වන්ත පුත්‍ර රත්නය එදා අදවන් දිනක මෙලොවට බිහි කළ මෞපියාදීන්ට අවශේෂ මිය පරලොවගේ ඥාතීන් පිරිසක් වෙත්නම් ඒ හැමත පවා මේ පින්පෙත්පත් වේවා ඒ මිය පරලොවගේ සියලු ඥාතීන්ට මේ පින්පෙත්පත් වේවා හැම දෙනා සැපතට පැමිණෙත්වා නිවනින්ම සැනසෙත්වා ඒ වගේම අපේ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් මාහිමි පින්කම් මාලාව ඊයේ රාත්‍රියේදී පරිත්‍රාණ ධර්ම දේශනාව ඒ වගේම මහදාන පූජා කිරීම ඒ වගේම දැන් මේ ධර්ම දානමය උතුම් පුණ්‍ය සම්පත් රැස් කරන්නට යෙදුණු උන්වහන්සේගේ ගුණ සුවඳ මෙදපු උන්වහන්සේගේ ගුණ සුවඳ අඳුනන සියලුම උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ශාස්ත්‍රීය ලෝකයේ ශාසනික දිවි ගමන් මඟ ආලෝකමත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය සම්පත් ආශිර්වාදයක් වේවා ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය චිරජීවනය සැප ජීවනය උදා වේවා බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලෝක සසුන සුරකින් සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් මනෝමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුන් මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්ප භවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසී.